අපි දැන් මීට මාසයකට කලින් මැයි මාසේ 3 වෙනි සතියේ වගේ කරපු මේ වීඩියෝ එකදී අපි කිව්වා අර ඉස්සරහට වැඩ කරන් යන්න ඕන විදිය. මම කිව්වා අපි සතියෙන් සතිය අප්ඩේට් එකක් දෙන්නම් කියලා. නමුත් එහෙම කරේ නෑ. ඒ අතර වාර විභාගේ කල් යනවා කියලා කිව්වා. දැන් ඒ ගැන මුකුත් අංක 20ක් නෑ. ඔක්තෝබර් මාසයේ තියෙනවා කියලා තියෙනවා. ඊට කයහට කල් යනවා නැද්ද කියලා අපි දන්නේ නෑ. අපි ඔක්තෝබර් තියෙනවා කියලා හිතාගෙන වැඩේ කරන් යන්. ඉතින් අර මම එදා කිව්වා. මම අර කොටු ගහලා කිව්වා මේ දවසකට MCQ 10ක් කරන්න ඕන කියලා කිව්වා. එහෙම කියලා දැන් සති 4ක් ගිහිලා තියෙන්නේ. ඒ දවස් 28ක් ගිහිලා තියෙන්නේ. ඒතොර MCQ 10 ගාන 280ක් ඉවරලා තියෙන්න ඕන. 280ක් ඉවරලා තියෙන්න ඕන. ඒ කියන්නේ එතකොට අපි 2000 ඉඳන් කරන්න කිව්වේ. 2000 ඉඳන් ගත්තම අවුරුදු 4ක්. 2000, 2001, 2002, 2003. අවුරුදු 4ක් ඉවරලා දැන් 2004 පේපර් එක කරමින් ඉන්නවා වෙන්න ඕන. 2004 පේපර් එක තව MCQ 20ක් තියෙන. හෙට අනිද්දා ගියාම ඒක ඉවරයි. පේපර්ස් 5ක් ඉවර වෙන්න ඕන එතකොට. මොකද MCQ 60 ඒවා තියෙන්නේ එතකොට. අනිත් පැත්තට සතියකට එක පේපර් එකක් කරන්න කියලා කිව්වොත් සතිය 4ක් ගිහලා ඉතින් පේපර් 4ක් ඉවරයි. 2011, 12, 13 ඉවරයි. 2011, 12, 13, 14 නේ. අවුරුදු 4ක් ඉවරයි. 2011, 2014 දක්වා අවුරුදු 4කුත් ඉවරයි. ඊට අමතරව 2000 ඉඳන් 2003 දක්වා අවුරුදු 4කුත් ඉවරයි. හරි 4මාරක් විතර ගිහිලා තියෙන්නේ එතන. මේ ඒතර ඔක්කොම අවුරුදු 8මාරක් විතර ඉවරයි දැන්. 8මාරක් විතර ඉවරලා තියෙනවා. අපිට අවුරුදු 21ක් තියෙනවා. එතකොට තව අපිට 13ක් විතර තියෙනවා කරන්න ඉතින්. තව මාස සති 6කින් විතර වැඩේ ඉවර වෙනවා. හරි එහෙමනේ වෙන්නේ. දැන් එතකොට ඔන්න මේ වැඩේ හරි. දැන් ඔයා මේ වැඩේ කරා නම් කරේ නැත්තම් ඉතින් මම මේ උපදෙස් දෙන එකේ තේරුම නැහැ. වැඩේ අතලා දාන්න තියෙන්නේ. කරා නම් ඔයාට යම් අදහසක් ඇති දැන් මේ පේපර් එක සම්බන්ධයෙන්. මොකද මෙතන MCQ 280යි අර 50 ඒවා 4ක් කරලා දෙන 200ක් තියෙන MCQ 480ක් වා කරලා තියෙන්නේ. 480 මාට පුළුවන් වෙලා නැතුව ඇති. ඔගේ බැරි ඒවත් ඇති. වැඩ කරපු ළමෙක් නම් වාට සාමාන්‍යයෙන් මෙතන 480න් 350ක්වත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. වැඩ කරන ළමයෙක් නම්. ඒ කියන්නේ මේ වෙනකොට අපි ඉනෝගනික් 100ක් ඉවරයි. මුල පාඩම් ටික ඉවරයි. වාජි ඉවරයි. ඊට පස්සේ මොනවද? ශක්ති විද්‍යාව ඉවරයි. චාලක ඉවරයි. KPKසිත් සෑහෙන්න ඉවරයි දැන්. රෙඩොක්ස් ගණන් හදලා තියෙන්නේ. මේවත් එක්ක මේ ඉවරයි. සෑහෙන්න ඉවරයි. අපිට සමතුලිතතා කොටස් ටික කරන් යන්න තියෙනවා කර්මාන්තික තියෙනවා. ඉතරයි තියෙන දැන් ඕගනිකුත් ඉවරයි. අදින් ඕගනිකුත් ඉවරයි. එතන අපිට කර්මාන්තික කරන් යන්න දෙන සමතුලිතතා කොටස් ටික තියෙනවා. සමතුලිතතාවයේ තියෙන අපි මේ KPKC ටික ඉවරයි. අපිට තියෙන්නේ KSP PH දැන් සමතුලිතතාවයට අපි PH පටන් ගන්නවා. KSP PH කලාපවල රවුල් නියමය ව්‍යාප්ත සංගුණකයි විදුරසායන. ඔය කොටස් ටික තියෙනවා කර්මාන්තික තියෙනවා. ඉතින් ඊටු ටිකත් ඉස්සලා දවස්වල ඉවර වෙනවා. මේ එතකොට කොහොම ගත්තම් සාමාන්‍යයෙන් ෆිසිකල් MCQ තියෙනවා 15ක් විතර පේපර් එකට. ඒතර ඔය MCQ 15න් MCQ දෙකක් විතර වායු, තව දෙකක් විතර චාලක, තව දෙකක් විතර ශක්ති විද්‍යාවෙන් ඉන්නේ. ඒතර සාමාන්‍ය MCQ 15ක් අපි වාට 10ක් බෑ කියලා. ෆිසිකල් වලින් 10ක් බෑ. කර්මාන්ත වලින් මේ දෙකක් විතර තමයි එන්නේ. ඒතර ඔක්කොම එකතු කරත් වාට 10ක් 11ක් තමයි බැරි වෙන්න ඕනේ MCQ. අනිත් ටික ඉවරයි දැන්. දැන් පේපර් එක MCQ 50න් මේ 35ක් නම් කොහොමත් කරන්න පුළුවන්. 35ක් නම් කොහොමත් කරන්න පුළුවන් මේ වෙනකොට ඉස්සරහට තියෙන පාඩම් ටික මුළුමනින් බැරි නම්. මේ රිවිෂන් පන්තියක් නිසා මේ මුළුමනින් බැරි වෙන්න විදියක් නැහැ. වා යන්තම් හරි වා රවුල් නිමෙද නම් ඉන්න ඕනේ. යන්තම් හරි කර්මාන්ත නම් ඉන්න ඕනේ. ඉතින් එහෙම ගත්තම වාර MCQ 40ක් නම් දැන් කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ 480න් එතකොට එහෙම ගත්තම 350ට වඩා වා කරලා තියෙන්න ඕනේ. මෙහෙම හිතන්න එහෙම බැරි වෙච්ච ඒවා තිබ්බා කියලා. ඒතකොට වා 350ක් හරි 300ක් හරි කීයක් හරි කරලා 180ක් දැන් අඩු කරලා නැහැ. කියන්නේ බැරි වෙලා තියෙනවා. දන්නේ. වාට උත්තරය බැලුවමත් තේරෙන්නේ නැහැ. එහෙම ඒවා අපිටම යම් ප්‍රමාණයක 100ක් හරි කීයක් හරි තියෙනවා කියලා මේ කරව පේපර්ස් වලින් මේ ඉවර වෙච්ච පේපර්ස් වලින් දැන් වාය පොඩි වෙලාවක් දා ගන්න ඕනේ. ඒ කරව පේපර්ස් වල ඒ බැරි වෙච්ච ඒවායින් දැන් මේවට පුළුවන් ටිකක් තියෙන පුළුවන්. දවා මීට සති 4කට කලින් කියන්නේ වා මැයි මාසේ 3 වෙනි සතියේදී 2011 පේපර් එක කරනකොට එතකොට වා රෙඩොක්ස් පුළුවන් වෙලා තිබුණ නැත්තම් ඕගනික් වල ආම්ලිකතා භාෂිත නම් හිටියේ නැත්තම් එතකොට KPKC දැන් තියෙන දැනුම තිබුණ නැත්තම් වාට ඒතර කරන්න බැරි වෙච්ච ප්‍රශ්න කීපයක් තියෙන පුළුවන්. දැන් පුළුවන් නේ ටික කරන්න. දැන් මාසයක් ගත වුණා මේ කාලේදී අපි ඕගනික් ටික ඉවර කරා, සමාගතාවය කරා, ආම්ලිකතාවය කරා, භාෂිතා කරා, තාපාංග විතර ජලදාතාවක අපි කතා කරා. ඒවට අදාළ ප්‍රශ්න තියෙනවනේ හැම අවුරුද්ද වගේ තියෙනවා සාමාන්‍යයෙන්. තාපාංග විචලනයක් හරි ජලදාතාවක් හරි හැම අවුරුද්දම තියෙනවා. සමහරව දෙකම තියෙන එකකුත් තියෙනවා. අවුරුද්දුත් තියෙනවා.
ඒ වාට යම් ප්‍රශ්න දැන් පුළුවන් කරන්න. එහෙම ඒ පේපර් එක කරන මොහොතේදී මේ කියන්නේ මේ ගත වෙච්චයි අපි ඉවර කරපු MCQ 480 ඇතුළතදී වාට කරගන්න බැරි වෙච්ච MCQ 100ක් කර කීයක් කර තිබ්බනම් ඒකෙන් යම් ප්‍රමාණයක් දැන් පුළුවන් කරන්න. ඒක පොඩි වෙලාවක් හදාගන්න ඒ ටික කරන්න. ඒක අර වා පාඩම් කරන වෙලාවක් ගන්න ඕනේ එතකොට. ඒකට ගන්න එපා අර මේ MCQ කරන වෙලාව, පාස් පේපර් එකක් කරන වෙලාව. ඒ වෙලාව ගන්න එපා ඒකට. ඒක ගන්න ඕනේ මේ වෙන පාඩම් කරන වෙලාවෙන් වෙලාවක් අයින් කරගෙන අර ඉවර වෙච්ච MCQ 480 දැන් කරන්න පුළුවන් ටික කරගෙන යන්න. දැන් ඉස්සරහට කරන පේපර්ස් වලදී ඒ ටික පුළුවන් වාට. ඒ ටිකත් එක්ක තමයි ඊටු ඒවා කරන්නේ. දැන් වාට කලින් මේ මීට මාසෙට කලින් වා මේ පේපර්ස් 2011 පේපර් එක කරන වෙලාවේදී වාට කරන්න පුළුවන් වුණ MCQ 30යි නම් දැන් 38ක් විතර පුළුවන් වාට. හරිද? ඒ විදිහට පුළුවන් ටික කරා. දැන් පුළුවන් ටික කරන් යන්න ඕනේ මේ අර ඉවර වෙච්ච අඩුපාඩු දෙනවා ඒ ටික හදා ගන්නත් ඕන. හරි. ඒතර මේ වැඩේ ඔන්න අප්ඩේට් එක වර්තමාන කතාව ඕක. දෙවෙනි එක මං කිව්වා අර එදිනදා කරන පාඩම් නැවත බලන්න කියලා කිව්වා. එතකොට එතන අර පොඩි මෙමරි මැප් එකක් අද ගන්න කිව්වා. පොඩි chart එකක් අද ගන්න කිව්වා. අදගෙන ඉවරලා ඒක නැවත රිෆර් කරලා බලන්න කියලා කිව්වා. හරි. දැන් මෙන්න මෙහෙම එකක් කියන්න. දැන් කර්මාන්ත නෝට් එකක් තියෙනවා නම්, පරිසරය නෝට් එකක් තියෙනවා නම්, එහෙම තියෙනවා නම් අපි පාඩම් පටන් ගන්න කලින් කියවන්න. මුළු නෝට් එකම කියවන්න. සම්පූර්ණයෙන් කියවන්න. එතකොට ඔන්න අපිට තියෙනවා මුලින්ම තියෙනවා මැග්නීසියම් නිස්සාරණය තියෙනවා. මැග්නීසියම් ඉස්සෙල්ලා මුළුමනින් කියවන්න. කියලා තේරුම් ගන්න බලන්න මොකද්ද මේ කිව්වේ කියලා. මේක ඇනෝඩේ මොකද්ද, කැතෝඩේ මොකද්ද, මත තියාගෙන උන කාරණා ටික මොකද්ද, මේ ප්‍රොසෙස් එකේ මොනවද කියන්නේ? ඒ ටික ඉස්සෙල්ලා කියවන්න. කියලා ඉවරලා මේ අවශ්‍යකට ඔන්න මුලින් අර මම කලින් දවසක් කිව්වා මං හිතන්නේ. මුලින්ම නෝට් එක හිමින් වෙලාව අරන් හිමින් කියවන්න. වචනෙන් වචනේ, වාක්‍යෙන් වාක්‍ය එම නිශ්චිතව තේරුම් ගන්න. හරියටම තේරුම් ගන්න මොකද්ද මේ කිව්වේ කියලා තේරුම් ගන්න මේ ටික හිමින් කියවන්න. කියවලා ඉවරලා ඊට පස්සේ වෙන කොලයක් අරගෙන පොඩි කේටි සටහනක් දාගන්න මේකෙන් මේක වෙනවා මේකෙන් මේක එනවා. මෙහෙම තමයි මේ වැඩේ වෙන්නේ. මැග්නීසියම් නිස්සාරණය මෙන්න මේ විදිහට. මේක මෙහෙම කරන්න හේතුව මෙන්න මෙහෙම වාසියක් තියෙනවා. මෙහෙම නොකරන්න හේතුව එහෙම කරොත් මේකෙන් අවාසියක් වෙන හින්දා. ඒ වගේ අදාළ පොඩි ස්කෙච් එකක් ගහගන්න. ඊට පස්සේ නැවත බලන්න. මුලින්ම හිමීසරේ කියෙව්වා. පොඩි අර ස්කෙච් එකක් හදාගත්තා. දෙවෙනි නැවත වාරයක් කියවන ගමන් ඒ අදාළ නෝට් එක අදාළ තැන් වලට ඉරි ගහ ගන්න පුළුවන්. හයිලයිටර් පාවිච්චි කරලා හයිලයිට් කරගන්න පුළුවන්. පාට කීපය හයිලයිටර්ස් පාවිච්චි කරන්න. රෝස පාට, ලා නිල් පාට, තද පාට වල ගන්න එපා. තද පාට ගාවොත් එම් පායි වෙන්නේ නැහැ ඊට පස්සේ. ලා පාට වල මාක් කරන් යන්න. කහ පාට ඔය වගේ මාක් කරන් යන්න. සමහරට එක දිග වාක්‍ය පොයින්ට්ස් කීපයක් තියෙන්න පුළුවන්. ඒකෙනින් වෙනස් වෙච්ච කාරණා කීප එක දිග වාක්‍යයක තියෙන බද ඒ පොයින්ට්ස් ටික වෙනම පාට වල මාක් කරලා ඒ ටික වෙනම පේනවා. මුලින්ම හයිලයිට් කරන එක කරන්න එපා. පළවෙනි වතාව නෝට් එක කියවන ගමන් පාට කරන් යන්න එපා. ඒතර මුළු නෝට් එකම පාට කරනවා. ඒක හරියන්නේ. ඒ ඉස්සෙල්ලා වචනේ කියවලා තේරුම් ගත්තා. අර පොඩි ස්කෙච් එකක් හදලා දැන් ඔයා දන්නවා මේක වැදගත් දේවල් ටික මොනවද කියලා. ඒ ටික නැවත මාක් කරන් යන්න තියෙන්නේ. හරි. කොහොම හදලා තියාගන්න අපි කර්මාන්ත පටන් ගන්න කලින්. කර්මාසා පරිසරේ පටන් ගන්න කලින් කොහොම පොඩි ෂෝට් නෝට් එකක් වගේ හදාගෙන තියන්න. ඊට ස්කෙච් ටික තියෙනවා. නෝට් එක ඔය ටික මාක් කරලා තියෙනවා. අපි ඉගෙන ගන්නකොට බලමු. ඒතර ඇත්තටම ආයෙ ටික දන්නවා. නැවත අපිට මතක් කිරීමක් විතරයි කරන්න තියෙන්නේ. ටිකක් ඉක්මනට වැඩේ කරන් යන්නත් පුළුවන්. ඒකෙන් වැඩේ පර්ෆෙක්ට් කරලා ගන්න පුළුවන්. හරි. ඒක ලෑස්තිලා ඉන්නේ අනාගතේ කරන්න තියෙන වැඩ. යන පරණ පාඩම් ටික බලාගෙන යනවා ඇතිනේ නේද? පරණ පාඩම් ටික මේ පරමාණු ව්‍යුහය ඉඳන් බලාගෙන යන්න කියලා මම කිව්වේ. පරමාණු ව්‍යුහය වැදගත් නැත්නම් ඉතින් බලන්න එපා. අර වැදගත් ටික බලාගෙන යන්න. වායු, ශක්ති විද්‍යාව, චාලක ලොකු නෝට් තියෙනවා තියෙන්නේ. ඉනෝගොනික් ඕගොනික් වගේ. ඉනෝගොනික් එහෙම වෙනම වෙලාවක් කරන් බලන්න වෙනවා. ඉනෝගොනික් එහෙම වෙනම වෙලාවක් කරන් බලන්න වෙනවා. වාට සිද්ධ වෙනවා මේ ඒකත් අර වගේ තමයි. ඉස්සෙල්ල වෙලාවක් කරන් බලන්න. S ගොනුව ඉස්සෙල්ල ඉවර කරන්න ඕන. S ගොනුව මුළුමනින්ම කියවන්න. පීවරෙන් පීවර වචනෙන් වචනේ. පේලියෙන් පේලිය තේරුම් ගනිමින් ඉරි ගහමින් නෝට් එක තියෙනවා, ටියුට් එක තියෙනවා. මේ දෙකම රිෆර් කර ඔක්කොම ටික කියවලා ගන්න. හරිද? කියවලා අරන් ඊට පස්සේ වෙන කොළ කිහිපයක් අරන් ඉවරලා වාගේ නෝට් එකක් හදාගන්න. මම දුන්න නෝට් එක තියෙනවා, ටියුට් එකේ නෝට් එක තියෙනවා. වෙලාව ගියාට කමක් නැහැ මේක වැඩ කරනවා. මේක මේ ඵලදායි වෙනවා. ආර උත්තර ලියන්න පුළුවන් වෙනවා මේ වැඩේ. එනි ඉස්සෙල්ලා හිමින්සරේ ටියුට් එකත් බලනවා, නෝට් එකත් බලනවා. ওই දෙකේම තියෙන කාරණා තියෙන. ඒතර ඒවා ඉක්මනට බලන්න ඉවර කරත හැකි. ඉවර කරලා ඉවරලා S ගුණට පොඩි නෝට් එකක් හදා ගන්නවා. S ගුණුව කියන්නේ මොකද්ද? මොනවද තියෙන මූල ද්‍රව්‍ය, මොනවද මේ විශේෂ ලක්ෂණ, මොනවද පළවෙනි කාණ්ඩ ප්‍රතික්‍රියා, පළවෙනි කාණ්ඩ මූල ද්‍රව්‍ය, දෙවෙනි කාණ්ඩ මූල ද්‍රව්‍ය වෙනස්කම් ටික මොනවද?
මොනවද තාප යෝජන ප්‍රතික්‍රියා ටික ඔය වගේ ටික හදාගන්න තියෙන පොඩි නෝට් එකක් හදාගන්න තියෙන. හරිද? ඊට පස්සේ නෝට් එක හදලා ඉවරලා ඊට පස්සේ බලන්න නැවත වාරයක් අර ටියුට් එකයි අපි ලියපු නෝට් එකයි දෙකම බලන්න මේ අඩුපාඩු තියෙනවාද කියලා. හැබැයි මේ වැඩේ කරන්න එපා අර නෝට් එක හදන ගමන් ඔයාගේ නෝට් එකක් හදන කියලා මම දැන් කිව්වා. ඒ නෝට් එක හදන ගමන් ටියුට් එක බලන්නවක්වත් ඔයාගේ නෝට් එක හදන ගමන් මම දුන්න නෝට් එක බලන්නවත් යන්න එපා. එහෙම වුණොත් මේක බලනවා මේක ඒක බල බල මේක ලියන එක කරන්නේ. ඒක අසාර්ථකයි. ඉස්සෙල්ලා මම කිව්වා වෙලා ආරම් පාඩම් කරන්න. තීර ටියුට් එක කියව ගන්න අපි දුන්න නෝට් එක කියව ගන්න. කියවන ඊට පස්සේ වාගේ පාඩම් කරානේ ටිකද? ඒ පාඩමෙන් වා හදාගන්න වාගේ නෝට් එක. නෝට් එක සම්පූර්ණයෙන් හදලා ඉවරලා ඊට පස්සේ ටියුට් එකයි මගේ නෝට් එක බලලා අඩුපාඩු තියෙනවා නම් මේ ඒව ඇඩ් කරගන්න ඊට පස්සේ. හරිද? ඉතින් S ගුණුව ඉවරලා D ගුණුව පටන් ගන්න. දැන් P ගුණුව ටිකක් විකාරයින මතක් කරනවා තොලුව කරකනවා වගේ. එහෙනම් S ගුණුව ඉවර කරලා P ගුණුව බලන්න. P ගුණුවත් බලලා ඉවරලා S ගුණුව ඉවරලා D ගුණුව බලන්න. D ගුණුව ඉවරලා P ගුණුවට එමු. P ගුණුව වෙනම ගන්න. 3 4 කාණ්ඩ පොඩි කාරණා ටිකක් තියෙන. 3 4 කාණ්ඩේ වෙනම බලලා ඉවර කරන්න. පස්වෙනි කාණ්ඩ වෙනම බලලා ඉවර කරන්න. 6 වෙනි කාණ්ඩ වෙනම බලලා ඉවර කරන්න. 7 8 කාණ්ඩ දෙක සැරේ බලන්න තියෙන්නේ. පොඩි කාරණා ටිකක් තියෙන. එතන මේක පියවර 4යි. S ගුණුවට 1යි D ගුණුවට 1යි. ඒතර 3 4 කාණ්ඩ සහ 3 4 කාණ්ඩ හැම කරමු අපි S ගුණුවට 1යි. P ගුණුව කොටස් දෙකකට අපි කරමු. P ගුණුව ඇලීම් ප්‍රතික්‍රියා තියෙන්නේ ක්‍රෝමියම් සහ මැංගනීස්ගේ. ක්‍රෝමියම් මැංගනීස් සහ යකඩ. ඒක එක කොටසකට ගන්න. කොබෝල් නිකල් හා කොපර් සින්ක් ඒ ටික වෙන කොටසකට ගන්න. එතකොට S ගුණුව එක පියවරක් D ගුණුව පියවර දෙකක් තියෙනවා. ඊළඟ P ගුණට ආවට පස්සේ 3 4 කාණ්ඩ එකක් ගමු අපි. 7 8 කාණ්ඩ එකකට ගමු. 5 කාණ්ඩ වෙනම ගන්න, 6 කාණ්ඩ වෙනම ගන්න. ඒතර පියවර 7ක් තියෙනවා මේක. පියවර 7ක් යටතේ අපි ඕගනික් මේ ඉනෝගනික් බලලා ඉවර කරනවා. S ගුණුව D ගුණුව ස්ටෙප්ස් දෙකයි. ඊළඟට ඒ P ගුණුවේ 3 4 කාණ්ඩ එක පියවරක්. ඊට පස්සේ 7 8 කාණ්ඩ තව පියවරක්. 5 වෙනි කාණ්ඩ එක පියවරක්, 6 වෙනි කාණ්ඩ එක පියවරක්. ඒතර මේ පියවර සමාන නැහැ. දැන් 3 4 කාණ්ඩ වලට එක පියවරක් දෙන එක මදි ඇත්තට. මොකද පොඩ්ඩක් තියෙන. ඒක පැයකින් විතර ඉවර කරන්න පුළුවන් වැඩක් ඒතකොට තියෙන. කමන්නේ. ඒක පැයකින් විතර ඉවර කරන්න පුළුවන්. ඒක උනා කලින් ඉවර කරන්න. ඒක කලින්ම ඉවර කළා දාන්න. ඒතකොට ඒක ඉවරයි. ඒක කැමති විදිහට කරගන්න. හරිද? කොමාරි ඒතකොට ස්ටෙප්ස් 7ක් තියෙනවා. මේ ස්ටෙප්ස් 7 කවර් වෙන්න ඕනේ. ලබන මාසේ වෙන්න කලින් ඔය ටික කරන්න ඕනේ. මොකද්ද? ඔය පියවර ඔය මේ වුණාද ගුණ ඔක්කොම ටික නැවත කියවලා වාගේ නෝට් එකක් වා හදා ගන්න ඕනේ. ඒක විතරක් මදි මාසයක් කියන ලොකු කාලයක්. ඒක විතරක් මදි මේ නෝට් එක හදාගෙන යන අතරවාරයේදී ඒක හදාගෙන යන අතරවාරයේදී වාපි කර ප්‍රශ්න ගන්න නැවත සාකච්ඡා කරන් යන්න ඕනේ. මං ගිය අපි කරපු ප්‍රශ්න ටික. අපි කරපු P ගුණුවේ කරපු ප්‍රශ්න ටික S ගුණුවේ කරපු ප්‍රශ්න D ගුණුවේ කරපු ප්‍රශ්න ටික අපි කරපු ටික නැවත සැරයක් බලාගෙන යන්න. එන ප්‍රශ්නේ කියවන උත්තරේ කියවන නෙවෙයි. ප්‍රශ්නේ කියවලා වා උත්තර ලියන්න. ලියන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් නිකන් මතක් කරන් යන්න. ඒතර උත්තරයක් ගලප ගන්න බෑ වගේ නම් අන්න ඒක උත්තරේ ලියන්න. ලියලා බලන්න මේක පුළුවන්ද ගලප ගන්න කියලා ලියන්න ගත්තම් පුළුවන්ද ගලප ගන්න කියලා බලන්න. නිකම්ම උත්තරේ පේනවා නම් කරන්න ඕනේ නැහැ. එහෙම කරන් යන්න ඒ ටික. හරි. ඒතර ඔය විදිහට මුළු ඉනෝගනික් ටික ඊළඟ මාසෙ නැවත බලලා ඉවර කරන්න ඕනේ. ඕගනික් මේ දැන් ඉවර කරේ. නේද? ඕගනික් දැන් මේ මොහොතේ මතකයි. ඕගනික් කරන්න ඕන වැඩේ පාස් ව්‍යවස්ථිත කරන්න ඕන. අපි ටියුට් ටික දීලා තියෙනවා. ඒ ටික කරන් යන්න තියෙනවා. ඕගනික් මුළුමනින්ම MCQ තියෙනවා 2000 ඉඳන් ගත්තොත් 280ක් විතර. ඔය ටිකයි ස්ට්‍රක්චර් ටික, එසේ ටික ඔය ටික ඉවර කරන්න ඕන. ඒක එක පියවරක් හැටියට කරන් යන්න ඕන. ඒක මේ දෙක මේ මාසේ අපි කරමු. ඒත් වැඩ තුනක් මම කිව්වා. එකක් තමයි මම කිව්වේ මේ කරන ඒවා කරන් යන්න ඕනේ. ඒවා එලෙසම කරන් යන්න ඕනේ. ඊට අමතරව MCQ කර නවත්තන්න නැහැ කරන් යනවා. ඊට අමතරව ඕගනික් ස්ට්‍රක්චර්ඩ් එසේ ටික ඉවර කරන්න ඕනේ. ඕගනික් MCQ වෙනම ටියුට් දීලා තියෙනවා. ඒ ටියුට් ටික ඉවර කරන්න ඕනේ. මම මේ ටියුට් ටික ඉවර කරන්න එච්චරයි. මේ පාසස් ටියුට් දීලා තියෙනවා. දැන්ට දීලා තියෙන ටික ඉවර කරන්න. ඊටු ටික ඉස්සරහට හම්බුනාම ඉවර කරන්න. හදිසියක් නැහැ. දුන්නාම ඉවර කරන්න එච්චරයි. ඔක්කොම ටික දෙනවා. ඊට අමතරව වා කරන්න ඕන වැඩ තමයි කර්මාන්ත පාඩම් ටික අර වගේ පොඩි chart හදාගෙන ඉවරලා ඒකට ලෑස්ති වෙන්න ඕනේ පාඩමට. ඊට පස්සේ ඉනෝගනික් නැවත වාරයක් මුලින් ඉඳන් බලලා ඉවරලා ප්‍රශ්න උත්තර ලියලා ඉවරලා ප්‍රශ්නවලට උත්තර ලියලා ඉවරලා අර වෙන වෙන ෂෝට් නෝට් හදාගෙන ඒක ලෑස්ති කරන්න ඕනේ. මේ මාසේ කරන මූලික කාරණා ටික තමයි ඔය කර්මාන්ත වලට ලෑස්ති වෙනවා. ඕගනික් ප්‍රශ්න ටික කරනවා. ඊට පස්සේ මේ ඉනෝගනික් ෂෝට් නෝට් ටික හදා ගන්න. උන් ඔය කාරණා තුන හදාගෙන මේක තමයි ඕගනික් මේ කෙමිස්ට්‍රි වල තියෙන පාඩම් කරන තියෙන ලොකුම කොටස් තුන. ඒක මේ වෙලාව අපි ලෑස්ති කරගමු. ඒතර ජූලි මාසේ ඉවර වෙනකොට අගෝස්තු පටන් ගන්නකොට ඔය ටික පුළුවන් වෙන්න ඕන.
අගෝස්තු මාසෙට අගෝස්තු භාගයක් වෙනකොට ඕගනික් ඉනෝගනික් සහ කර්මාන්ත පුළුවන් වෙන්න ඕනේ. අපිට තව මාස එකමාරක් තියෙනවා මේ ඔක්තෝබර් විභාග තිබ්බොත් එහෙම. සිලබස් උත් ඉවරලා තිබේ එනකොට න ะ. අපි ඔයගොල්ලෝ ඉවර කරලා තියේ වෙනකොට. මේ අර ටික ඉවර කරලා තියනවනේ 100%ක්. හරි. ඒතර මේ දැන් දෙන ටාගට් එක ඕක. අර පරණ වැඩ කරන් යන ගමන් මේ වැඩේ කරන් යන්න ඕනේ.